දේවාලේ ගම කණ්ඩේ ගෙදර පුත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඊතං සන්තං ඊතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපධිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාග නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර ගැනීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාන. ගරුතර යෝගාවචර මහා සංඝ රත්නයේ අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 33 වන දේශනයයි මේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවනටම නැඹුරු වන අන්දමින් වැඩිීමේදී සතිපට්ඨාන, සම්මප්පදාන, ඉද්ධිපාද, ඉන්ද්‍රිය, බල, බොද්ධංග යන අනිකුත් බෝධිපාක්ෂික ධර්ම සියල්ලක්ම භාවනා වශයෙන් පරිපූර්ණත්වයට පත් වෙන බව කලින් දවසේ දේශනාවේ අදහරියේදී ප්‍රකාශ කරන්නට යෙදුණා. මැදුම් සංගීයේ මහා සලායතනික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ ධර්මතාව පැහැදිලි කර දෙන ආකාරය විග්‍රහ කිරීමට අප යම්කිසි ආරම්භයක් කළ නමුත් සම්පූර්ණ කරගන්නට කාල වේලා මදි වුණා. සලායතන පිළිබඳ යථාභූත ඥාන දර්ශනයක් නැති කලෙහි ඇලීම් බැඳීම් මුලාවීම් ඇතිවීමෙන් පංච උපාදානස්කන්ධයේ ගොඩනැගෙන බව, භවයක් ගොතාලන තණ්හාව වගේම විඩා, දැවිලි, තැවිලි, දුක් දුම්නස් වැඩෙන බවත් එදා උපුටා දැක්වූ සූත්‍ර කොටසින් කියවුණා. අද පළමුවෙන්ම මේ සූත්‍රයේ ඉතිරි කොටස විග්‍රහ කරන්නට බලමු. චක්කුංච කෝ භික්ඛවේ ඥානං පස්සං යථා භූතං රූපේ ඥානං පස්සං යථා භූතං චක්ඛු විඥානං ඥානං පස්සං යථා භූතං චක්ඛු සම්පස්සං ඥානං පස්සං යථා භූතං යම්පි දං චක්ඛු සම්පස්සපච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි ඥානං පස්සං යථා භූතං චක්ඛුස්මින් න සාරජ්‍යති රූපේසු න සාරජ්‍යති චක්ඛු විඥානේන සාරජ්‍යති චක්ඛු සම්පස්සේන සාරජ්‍යති යම්පි දං චක්ඛු සම්පස්සපච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තස්මින් පින සාරජ්‍යති තස්සා සාරත්තස්ස අසංයුත්තස්ස අසම්මූලස්ස ආදීනෝ අනුපස්සිනෝ විහෙරතු ආයතින් පංච පාදානස්කන්ධා අපචයන් ගච්ඡanti තණ්හාචස්ස පෝනෝ භවිකා නන්දි රාග සාගත තත්‍ර තත්‍රාභිනන්දිනි සාචස්ස පහියති තස්ස කායිකාපි දරතහ පහියන්ති චේතසිකාපි දරතහ පහියන්ති කායිකාපි සංතාපා පහියන්ති චේතසිකාපි සංතාපා පහියන්ති කායිකාපි පරිලාහ පහියන්ති චේතසිකාපි පරිලාහ පහියන්ති සුඛාය සුඛම්පි චේතෝ සුඛම්පි පටිසංති. මහණෙනි, අස තත්ත්ව පරිද්දෙන් දන්නේ දක්නේ, රූපයන් තත්ත්ව පරිද්දෙන් දන්නේ දක්නේ, චක්කු විඥානීය තත්ත්ව පරිද්දෙන් දන්නේ දක්නේ, චක්කු සම්පස්සේ තත්ත්ව පරිද්දෙන් දන්නේ දක්නේ, චක්කු සම්පස්සේ ප්‍රත්‍ය කරගෙන යම් සෝහෝ දුක්ඛෝ නදුක් නසෝ හෝ වේදිතයක් වේද වේද තත්ත්ව පරිද්දෙන් දන්නේ දක්නේ, එසේ නොඇලී රූපයන් නොඇලී චක්කු විඥානීය නොඇලී චක්කු සම්පස්සේ නොඇලී චක්කු සම්පස්සේ ප්‍රත්‍ය කරගෙන යම් සෝහෝ දුක්ඛෝ නදුක් නසෝ හෝ වේදිතයක් වේද එහිද නොඇලී එසේ නොඇලී නොබැඳී නොමුලාව ආදීනව දක්මින් බෙසෙන්නා වූ ඔහුගේ මතු ඇතිවීමට තිබුණ පංච පාදානස්කන්ධයේ අඩුවීමට නැවත භවයක් ගොතාලන තුටු වීම මැලීම් සහිත ඒතන සතුටු වන ස්වභාවයේ තණ්හාවද ඔහු තුල ප්‍රහීන වේ. ඔහුගේ කායික විඩාව ප්‍රහීන වේ, චෛතසික විඩාව ප්‍රහීන වේ, කායික සංතාපය ප්‍රහීන වේ, චෛතසික සංතාපය ප්‍රහීන වේ, කායික පරිලාහය ප්‍රහීන වේ, චෛතසික පරිලාහය ප්‍රහීන වේ. එතන කායික සුඛයක්ද චෛතසික සුඛයක්ද නිදි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කරනවා
මේ කියාපු ශික්ෂණයේ ආශ්‍රයෙන් මේ ආර්ය ශ්‍රාවකයා තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩින ආකාරය. මේ ශික්ෂණය තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය මතුවෙන හැටි පෙන්වන්න කරනවා. යා තථා භූතස් දිට්ඨි සාස හෝති සම්මා දිට්ඨි. යෝ තථා භූතස් සංකප්පෝ ස්වාස හෝති සම්මා සංකප්පෝ. යෝ තථා භූතස් වායාමෝ ස්වාස හෝති සම්මා වායාමෝ. යා තථා භූතස් සති සාස හෝති සම්මා සති. යෝ තථා භූතස් සමාධි ස්වාස හෝති සම්මා සමාධි. පුප්පේව කෝපනස්ස කාය කම්මං වචී කම්මං ආදීවෝ සුප්සද්දෝ හෝති. එවමස්සයන් අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ භාවනා පරිපූර්ණ කච්චති. එබඳු ඔහුගේ ඒ කියන්නේ අර කලින් කියාපු ශික්ෂණීය තී ශ්‍රාවකයාගේ ඒ විදිහට හික්මන්නේ ඔහුගේ යම් දෘෂ්ටියක් වේද ඒ ඔහුට සම්මාදිට්ඨිය වේ. එබඳු ඔහුගේ යම් සංකල්පයක් වේද ඒ ඔහුට සම්මා සංකල්පය වේ. එබඳු ඔහුගේ යම් යායාමයක් වේද ඒ ඔහුට සම්මා වායාමය වේ. එබඳු ඔහුගේ යම් සතියක් වේද ඒ ඔහුට සම්මා සතිය වේ. එබඳු ඔහුගේ යම් සමාධියක් වේද ඒ ඔහුට සම්මා සමාධිය වේ. කල්තබාම ඔහු තුල කාය කර්ම, වචී කර්ම සහ ආජීවයේ සුපිරිසිදු වූයේ වේ. මෙසේ ඔහු තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා වශයෙන් පරිපූර්ණත්වයේ දැන් මෙතන සාමාන්‍යයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියවෙන පිළිවෙලටම කියවුනේ නැහැ. නමුත් අදදී අර කාය කර්ම, වචී කර්ම, ආජීව සුපිරිසිදු වෙනවා කියලා ප්‍රකාශ කළේ අපි අර කලින් දේශනාවේදී මහා චත්තාරිසික සූත්‍රයේ සඳහන් කළ කාරණේමයි. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර වශයෙන් සම්පූර්ණ වීමේදී සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග තුන පහළවන්නේ විරති චෛතසික වශයෙන්. ඒකයි මෙතන මේ විශේෂයක් වගේ දැනුනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන විට ඒකම බෝධිපාක්ෂික ධර්ම වැඩෙන ආකාරය පෙන්වන්න කරනවා. තස්සේවං අරියං අට්ඨංගිකං මග්ගං භාවයතු චත්තාරෝපි සතිපට්ඨානා භාවනා පාරිපුරින් ගච්ඡanti. චත්තාරෝපි සම්මප්පදානා භාවනා පාරිපුරින් ගච්ඡanti. චත්තාරෝපි ඉද්ධිපාදා භාවනා පාරිපුරින් ගච්ඡanti. පංචපි ඉන්ද්‍රියානි භාවනා පාරිපුරින් ගච්ඡanti. පංචපි බලානි භාවනා පාරිපුරින් ගච්ඡanti. සත්‍ත්‍වි බොජ්ජංගා භාවනා පාරිපුරින් ගච්ඡanti. තස්සයිමේ ද්වේ ධම්මා යුගනද්ධා වක්ඛන්ති. සමතෝච විපස්සනාච. මෙසේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නා වූ ඔහුට සතර සතිපට්ඨානියෝද භාවනා වශයෙන් පරිපූර්ණත්වයට, සතර සම්මප්පදානියෝද භාවනා වශයෙන් පරිපූර්ණත්වයට, සතර ඉද්ධිපාදයෝද භාවනා වශයෙන් පරිපූර්ණත්වයට, ඉන්ද්‍රිය පහද භාවනා වශයෙන් පරිපූර්ණත්වයට, බල පහද භාවනා වශයෙන් පරිපූර්ණත්වයට, බොජ්ජංග හතද භාවනා වශයෙන් පරිපූර්ණත්වයට ඔහු තුල සමථ විපස්සනා යන මේ ධර්ම දෙක යුගනද්ධව එකට බැඳී පවතී. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ විදිහට බෝධිපාක්ෂික ධර්ම සියල්ලක්ම සම්පූර්ණ වීමේ අවසාන ප්‍රතිඵලය. සෝ යේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය තේ ධම්මේ අභිඤ්ඤා පරිජානාති. සෝ යේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා තේ ධම්මේ අභිඤ්ඤා පජාති. සෝ යේ ධම්මා අභිඤ්ඤා භාවේතබ්බා තේ ධම්මේ අභිඤ්ඤා භාවේ. සෝ යේ ධම්මා අභිඤ්ඤා සච්චිකාතබ්බා තේ ධම්මේ අභිඤ්ඤා සච්චිකෝ. එතෙම යම් ධර්මයේ අභිඥාවෙන් පිරිසිදු දැක්වහුද ඒ ධර්මයෙන් අභිඥාවෙන් පිරිසිදු දැනගනි. යම් ධර්මයන් අභිඥාවෙන් ප්‍රහාණය කටයුතුද ඒ ධර්මයන් අභිඥාවෙන් ප්‍රහාණය කරයි. යම් ධර්මයේ අභිඥාවෙන් වැඩි යුක්තාවුද ඒ ධර්මයන් අභිඥාවෙන් වඩයි. යම් ධර්මයේ අභිඥාවෙන් සාක්ෂාත් කළ යුක්තාවුද ඒ ධර්මයන් අභිඥාවෙන් සාක්ෂාත් කරයි. අභිඥාවෙන් පිරිසිදු යුතු ධර්මයට දක්වන්නේ පංච උපාදානස්කන්ධය. අභිඥාවෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයට දක්වන්නේ අවිද්‍යාවත් භව තෘෂ්ණාවත්ද. අභිඥාවෙන් වැඩි යුතු ධර්මයට දක්වන්නේ සමථයත් විපස්සනාවත් කියන මේ ධර්ම දෙක. අභිඥාවෙන් සාක්ෂාත් කළ යුතු ධර්මයට දක්වන්නේ විඥා සහ විමුක්ති, මාර්ග ඥාන සහ ඵල ඥාන කියන දෙක. දැන් එතකොට අපි කලින් සඳහන් කළ ආකාරයට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුල තිබෙන ක්‍රමානුකූලත්වය ඊටාම හොඳින් පැහැදිලි වෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරියටම පිහිටි සෝවාන් ආර්ය පුද්ගලයා තුල ඒ පුද්ගලයාට අනිකුත් බෝධිපාක්ෂික ධර්ම නිතකින්ම වාගේ ඉබේම වාගේ පහළ වෙන බව සඳහන් වෙලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමානුකූලත්වය නිසා. සතිපට්ඨාන සූත්‍රයේදී ඒ කායන අයං භික්කවේ මග්ගෝ කියලා සඳහන් වීම
නිසා ඇතම් කෙනෙක් සතිපට්ඨානයේ එකම මාර්ගයයි කියලා තෝරන්න පෙළඹෙනවා. ඒක යුක්ති සහගත නැති බව කලින් අවස්ථාවක අපි හේතු සාධක සහිතව පෙන්වුම් කළා. දැන් මෙතනත් පේනවා. ඒ කායන කියලා කියන්නේ එකම මාර්ගය කියන අර්ථයෙන් නෙවෙයි. එකම අරමුණකට යොමු. ඒ කියන්නේ නිවනට යොමු. ඒක නිසා තමයි මේ පාඩේ අගට එන්නේ ඥායස අධිගමය නිබ්බානස සත්‍ය කිරියායි. ලෝකෝත්තර මාර්ගය ලබා ගැනීම සඳහා නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා ආරම්භයක් සතර සතිපට්ඨානයෙන් කෙරෙන්නේ. ඒ පටන් ගත්තු ආරම්භය සම්මප්පදා ඉද්ධිපාද ඉන්ද්‍රිය බල බොජ්ජංගෝසේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කුළු ගැනීම. දැන් මේ මහා සලායතනික සූත්‍රයේ කීප තැනකදීම කියුණා ඥානං පස්සං යථා භූතං යන වචන. සත්‍වූ පරිද්දෙන් දැනීමක් දැකීම ගැන කියුණා. අස පිළිබඳව, රූපයන් පිළිබඳව, චක්කු විඥානය පිළිබඳව, චක්කු සංපස්සේ පිළිබඳව. චක්කු සංපස්සේ නිසා ඇතිවන වේදිතයන් පිළිබඳව. මෙන්න මේ කියන යථා භූත ඥානය කුමක්ද කියලා අපි ටිකක් විමසලා බලමු. සංඥාව මිනිගුවකට උපමා කරලා තියෙනවා. මෙන්න මේ සංඥාවේ මරීචි ස්වභාවය කුමක්ද කියලා ටිකක් හිතලා බලන්න වටිනවා. ග්‍රීෂ්ම කාලයේ තනිතලාවක ඈත පෙනෙන මිනිගුවක් දකින්නමු. මේ මිනිගුවේ ජලය පිළිබඳ සංඥාවක් ඇති කර ගන්නවා. ජලය කියලා හිතා ගන්නවා. මඤ්ඤණාවක් ඇති කර ගන්නවා. මේ සංඥාව අනුගිය මඤ්ඤණාවක් ඇති කර ගන්නවා. එහෙම හිතාගෙන මේ මිනිගුව දිහාවට දුවන්නේමක් නිසාද මේ දිවීමෙන් තමත් ඒ ජලයත් අතර ඇති පරතරය කියවා දමලා ඒ ජලයට ලං වෙන්න පුළුවන් කියන හැඟීම මොහා තුල තිබෙන නිසා. නමුත් මොහා තේරුම් නොගත්තු කාරණයක් තිබෙනවා. මේ පරතරය දුවලා ගෙවන්න බෑ කවදාවත්. මේ පරතරය ගෙවා දැමියේ නැත්නම් දෙකොණක් ඇති තාක් මැදක්ද තියෙනවා. මේක අවධාරණයෙන් තිබෙ යුත්තක්. එතකොට ඇස වෙන් කරලා ගත්තනම් ඈත තිබෙන යම් කිසි දෙයක් ජලය කියලා වෙන් කරගත්තනම් ඒ අතර තියෙනවා පරතරයක්. මේ කාරණා තුනම අවශ්‍යයි මේ කියාපු සංඥාමය අවස්ථාවට. අනික නිසා අර පරතරය ගෙවා දැමියේ නැහැක්ක් මේක ගෙවා දැමියේ නැහැක්ක් බව තේරුම් ගත්ත විමුක්ත පුද්ගලයා අර මිනිගෝෂේ දුවන්නේ නැහැ. ඒ තැනත්තා ඒ රහතන් වහන්සේ දිත්තේ දිත්තමත්තන් ආදී වශයෙන් දැකූ පරිදි දුටෙහි දුට මතින් නවතිනවා. අසුනේහි අසුන මතින් නවතිනවා. දැනුනේහි දැනුන මතින් නවතිනවා. දැනගත් දෙහි දත් මතින් නවතිනවා. මෙන්න මේ විදිහට මඤ්ඤණා කරන්න යන්නේ. ඒ සංඥාව අනුව මඤ්ඤණා කරන්න යන්නේ. දුටු දෙයක් ඇත දුටු කෙනෙක් ඇත කියලා එහෙම මඤ්ඤණා කරන්න යන්නේ. ඇසීම් ආදී පිළිබඳව. මෙන්න මේ මඤ්ඤණාවන්ගෙන් විමුක්ත තත්ත්වය රහතන් වහන්සේ කෙනෙකු තුල තිබෙන බව අපාර කලින් අවස්ථාවක චබ්බිසෝදන සූත්‍රයෙන් පුටා දැක්වූ පාඨයෙන් පැහැදිලි වෙනවා. මේ සූත්‍රයේ සඳහන් වුණා අර්ථත්වයට ප්‍රතිඥා කරන භික්ෂුන් වහන්සේ නම. රාහත් බව Taman ලැබූ බව කියා හිටිය රහතන් වහන්සේ නම. දිට්ඨ සුත්ත මුත්ත විඤ්ඤාත කියන කාරණා පිළිබඳව කළ යුතු නිවැරදි ප්‍රකාශය මොකක්ද? ඒ ප්‍රකාශය දිත්තේ කෝ අහං ආවුසෝ අනුපායෝ අනපායෝ අනිශ්චිතෝ අපටිබද්ධෝ විප්පමුත්තෝ විසංයුක්තෝ විමර්යාදි කතේන චේතසා ඉද. එවත්නි මම දිත්තේ පිළිබඳව ලංවන්නේත් නැතිව ඈත් වෙන්නේත් නැතිව ඒ අසුරු කරන්නේත් නැතිව ඒ බැඳෙන්නේත් නැතිව ඒ නිදි ඒ ජලවි මායම් කර නොගත් සිතකින් යුක්තව වාසය කරනවා. දැන් අපි මේ පාඨයේ අර්ථය අපි මිරිඟුව පිළිබඳව කී කාරණේ අනුව තේරුම් ගන්න බලමු. මිරිඟුවකට ලං වෙන්නත් බෑ ඈත් වෙන්නත් බෑ. සාමාන්‍යයෙන් ග්‍රීෂ්ම කාලයේ මිරිඟුවක් දැක්කම ජලය පිළිබඳ සංඥාවක් ඇති කරගෙන පිපාසය නිසා බොනු කැමැත්ත නිසා ඒ පැත්තට දුවලා යන එකයි සිරිත. අපි ටිකකට හිතාගනිමු මිරිඟුව දැකලා ඔන්න ගම් වතුරක් ගලාගෙන එනවා කියලා බය වුණා කියලා. ඒ තැන තාපහු හැරිලා දිව්වොත් ටිකක් දුර ගිහලා ඇරලා බැලුවත් ඒත් එක පිටිපස්සේ මේ මොකද පේනවා මිරිඟුවට ලංවන්න ඈතමයි. ඈත් වෙන්න ළඟම. ඔන්න ඔක නිසා රහතන් වහන්සේ දිට්ඨ සුත මුත ආදී මිරිඟුවලට ලංවන්නේත් නැහැ ඈත් වෙන්නේ. හිතින් ලං වීම ඈත් වීම දෙකම කරන්නේ නැහැ. කයින් මේ විදිහට කරනවා වගේ පේනවා ලෝකයාට.
අනුපායෝ අනපායෝ. ඒ වගේම අනිශ්චිතෝ. ඒ අසුරු කරනොගේ. ඔන්න හොඳ ජලාශයක් තියෙන තැනක් කියලා එතන නැවතිලා ඉන්නේ නැහැ. අපපටිබද්ධ සිතෙන් එහි බැඳී ඉන්නේ නැහැ. පිප්පමුත්තෝ ජලයේ කියන සංඥාවෙන් මිදිලා, මඤ්ඤණාවෙන් මිදිලා. විසංයුක්තෝ එයින් ගැලවිලා. විමර්යාදිකතේන චේතසා මායින් නොකරගත් සිතකින්. මොකක්ද මේ මායින් කිරීම? දෙකොණ සහ මැද. දෙකොණ සහ මැද අර කලින් කියා. ඇස වෙනමයි, රූපය වෙනමයි. පරතරයයි කියලා ওই විදිහට මායින් කර ගැනීමකුත් නැහැ. මේ රහතන් වහන්සේ සූත්‍රය. දැන් එතකොට මේ ප්‍රකාශ කළ මේ කාරණා අනුව අපට පෙනෙනවා මඤ්ඤණාවෙන් කෙරෙන්නේ අර දික්ඨ සුත මුත ආදී පිළිබඳ වස්තුත්වයෙන් ඇති කර ගැනීම. දෙයක් කියලා හිතා ගැනීම. මඤ්ඤණාවෙන් කෙරෙන්නේ දකින්න දෙයක් තියෙනවා, අසන දෙයක් තියෙනවා කියලා හිතා ගැනීම ආදී. එහෙම හිතා ගැනීම නිසාම තමයි අපි කලින් සඳහන් කළා යේනේ මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා කියලා. ද්වේතානුපස්සනා සූත්‍රයෙන් ගාථාවක් උපුටල දැක්වුවා මඤ්ඤණා කිරීම නිසාම එය දෙයක් වෙනවා. එය දෙයක් වීම නිසා එය අනිකක් බවට පත් වෙනවා. දෙයක් වෙලයි යන් දෙයක් වන්නේ කියලා ප්‍රකාශ කළේ ඒකයි. දෙයක් හැටියට ගැනීම නිසාම ඒකට ලං වෙන්න දරන උත්සාහයෙන් ඈත් වෙනවා වගේ. අපි මූලපරියාය සූත්‍රය පිළිබඳ විග්‍රහයේදී දිගින් දිගටම සාකච්ඡා කළා දැනීම් මට්ටම් තුනක් තිබෙනවා. සංඥා, අභිඥා, පරිඥා. අශ්‍රතවත් ප්‍රත්‍යඥය සංඥාවෙන් බැඳිලා ඒ අනුව මඤ්ඤණා කරනවා. පඨවි සංඥාව ඇති කරගෙන පඨවිය දෙයක් කියලා හඳුනනවා. පඨවියයි කියලා හඳුනනවා. පඨවිය මගේ කියලා හඳුනනවා. පඨවියෙන් කියලා හඳුනනවා. දෙයක් හැටියට හිතායි. පිටේ පිළිබඳවත් එහෙමයි. නමුත් ශේක පුද්ගලයා අර විශිෂ්ට ඥාණය ඇති කරගෙන හේතුප්‍රත්‍ය සමவாய පිළිබඳ යම් කිසි අවබෝධයක් තිබෙන නිසා නමුත් පිළිසඳ දැනීමක් තවම නැහැ. ආශ්‍රවානුසය දිවර නැති නිසා ඒ නිසා හික්මෙනවා මඤ්ඤණා ඇති කර නොගැනීමට. වික්ත පුද්ගලයා රහතන් වහන්සේ පරිඥා වශයෙන් සම්පූර්ණයෙන්ම පිළිසිඳ දැනගෙන ඉවරයි. මේ සංඥාවන්ගේ මරීචි ස්වභාවය. දැන් එතකොට මේ විදිහට අපට පේනවා මේ මඤ්ඤණා වලින් කෙරෙන්නේ වස්තුත්වයෙන් සලකලා දෙයක් හැටියට හිතා ගැනීමයි. හිතා ගැනීම ගොඩක් මෙතන තියෙනවා. ඊළඟට මෙහෙම හිතාගත්තු දේ අල්ලා ගැනීමටත් එක්තරා උත්සාහයක් කරනවා. ඒක කෙරෙන්නේ මේ තණ්හාව. තණ්හාව නිසා උපාදානය. මේ දෙයක් හැටියට හිතාගත්තු දේ අල්ලා ගන්න උත්සාහයක් කරනවා. මෙතන මේ කාරණා තුනක් තිබෙන බව අමතක වෙනවා ඒ නිසා. මධ්‍යබින්දික සූත්‍රය විග්‍රහ කරන අවස්ථාවේදී අපිට විශේෂ පාඩයක් හමු වුණා. මුල්ම පාඩය. චක්කුංච ආවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං. එසත් රූපත් ප්‍රත්‍ය කරගෙනයි චක්ඛු විඥානය ඇති වෙන්නේ. එතන මහා ගැඹුරු කාරණයක් තියෙනවා. ඉන්ද්‍රිය ඥානය පිළිබඳ ඉතාමත්ම ගැඹුරු තැන එතන. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං. එසත් රූපත් ප්‍රත්‍ය කරගෙනයි චක්ඛු විඥානය උපදින්නේ. චක්ඛු විඥානයේ ප්‍රතිත සමුප්පන්න දෙයක් බව එතනින් පෙන්වුම් කරනවා. ඒකම අර කලින් කියාපු දෙකොණ සහ මැද එතනින්ම මතුවෙනවා. අසත් රූපයක් වෙන් කර දැනි ගැනීමමයි චක්ඛු විඥානය කියලා කියන්නේ. යම් අවස්ථාවක ඇස වෙන් කරගත්තා නම් මේ ආධ්‍යාත්මික ආයතනයයි කියලා, රූපය වෙන් කරගත්තා නම් මේ බාහිර ඊට පිටින් තියෙන ආයතනයයි කියලා, එතනමයි චක්ඛු විඥානය. ඕක තමයි පරතර. එතකොට මෙන්න මෙතනම තියෙනවා දෙකොණ සහ මැද. මේක තේරුම් ගැනීම පහසු වීමට අපි කලින් අවස්ථාවක දැක්වූ වඩුවා පිළිබඳ උපමාව එළියට ගනිමු. අපි සඳහන් කළා දොරක් හදන වඩුවේ ලෑලි දෙකක් පුරුද්දලා. ඒ දොර හදනකොට ඒ ලෑලි දෙකේ පරතරය ගැන අවධානය මානසිකාරයේ යොමු වෙන අවස්ථාවේදී කතා කරනවා මේ ලෑලි දෙකේ හේතුව හරිනේ. නැත්නම් හරි කියලා. ඒ විදිහට හිතනවා. මේ ලෑලි දෙකේ හේතු වීමක් ගැන කතා කරන්නේ ලෑලි දෙකේ සම්පස්සයක් ගැන කතා කරන්නේ වඩුවගේ මානසිකාරය අර දෙකක් හැටියට එතන බෙදිලා ඉන්නවා. දොර එකක් හැටියට නෙවෙයි ලෑලි පළු දෙකක් හැටියට. ඔන්න ඔය විදිහේ දෙයක් මේ චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං කියන තැන තියෙනවා. ඇස වෙන් කරගත්තා, රූපය වෙන් කරගත්තා. ඒ වෙන් කර දැන ගැනීම විඥානයයි.
ඒක තමයි පරතරය, ඒක තමයි මැද. ඔන්නය දෙකොන සහ මැද එතෙන්දි මතුවෙනවා. මේ චක්කු සම්පස්සේ කියන එක එතකොට ධර්මානුකූලව බලනකොට ඉතාමත්ම සංකීර්ණ අවස්ථාවක්. ඇත්ත වශයෙන්ම මේක දෙකොනක් සහ මැදක් තියෙන දෙයක්. දෙකොනක් මැදක් ඊට අයිති. මේ දෙකොනක් මැදක් තිබුණාට මොකද මේ මැදනතකා හැරීමක් සාමාන්‍ය ලෝකයා තුල තියෙනවා. මැදනතකා හැර දෙකොන ගැටලීමේ තත තමයි උත්සාහය තමයි උපාදානය කියලා කියන්නේ. ඒක තණ්හාවෙන් කරන එක. තණ්හාවන උපාදානයක් වෙනවා. හරියට අරමුවා හිතා ගන්නවා දැන් මම මෙතන ජලය යතන මම බොන්න එතනට කිට්ටු වෙන්න ඕන කියලා දුවන පටන් ගන්නවා. පරතරය අමතක කරනවා. ඔන්න ඔය විදිහේ දෙයක් සිද්ධ වෙනවා ඉන්ද්‍රිය ඥානෙ. අර පරතරය අමතක කිරීමට තුරු දෙන්නේ තණ්හාව. තණ්හාවට ලේප කියලා නමක් සඳහන් වෙනවා. ලාටුව. අන්නේ තණ්හාවේ තියෙන ලාටු ගැතියෙන් තමයි මැද පරතරය මකාලන්න උත්සාහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ තණ්හාව බැහුම් කාර්යයකට උපමා කළා. සිබ්බනි. මේදී වගේම ගෙතීමේදී මේ සිබ්බති සංසිබ්බති කියන පද දෙක යොදනවා. නැහිමටත් ගෙතීමටත් දෙකට. නැහිමේදී ගෙතීමේදී දෙකේදීම කියවන්නේ අර පරතරය අඩු කරලා ගැටලා යනවා. එතකොට මෙන්න මේ උපාදානය කියලා කියන්නේ ඔන්න ඔය විදිහට තණ්හාව පිහිට කරගෙන ඒ දෙකොන ගැටලා යන්නේ තත. බුදුරජාණන් වහන්සේ සුත්ත නිපාතේ පාරායන වර්ගයේ 30 මෙත්තේ සූත්‍රයේදී ඉතාමත්ම ගම්භීරාර්ථවත් ගාථාවකින් පෙන්වුම් කරනවා මේ තණ්හාව නැමැති සිබ්බණිය මේ මහුම්කාර්ය ඉක්මවලා ජතුම්කාය ඉක්මවලා විමුක්තිය ලබන ආකාරය. යෝ භන්ති විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තං භූමි මහ පුරිසෝති ශෝධ සිබ්බණි මච්චක. යම් කෙනෙක් කොන් දෙක තේරුම් අරගෙන ප්‍රඥාවෙන් මැද නොඇලෙයිද ඔහුට මම මහා පුරුෂයායයි කියන්නේ. එතෙම මේ ලෝකයේ සිබ්බණී නම් වූ මහුම්කාරියෙක් නොආදී වෙයි. මේ ගාථාව කොයිතරම් ගැඹුරුද කියතොත් බුදුරජාණන් වහන්සේ වැඩවිසූ කාලයේම උන්වහන්සේ බර්ණසීසිපතනේ වැඩවසන අවස්ථාවක ස්ථවිර භික්ෂුන් වහන්සේලා පිරිසක් මණ්ඩල මාලයේ රැස් වෙලා මේ ගාථාව මුල් කරගෙන ධර්ම සාකච්ඡාවක් ආරම්භ කළා. බුද්ධ කාලයේ ගැඹුරු ධර්ම සාකච්ඡා කිරීම සඳහා ඉදිරියට ගත්තේ මේ කාලේ ඉදිරියට ගන්න ධර්ම කොටස් වගේ දේවල් නෙවෙයි. සුත්ත නිපාතේ අටක පාරායන වර්ග වැනි ගැඹුරු ධර්ම කොටස්. මේ ස්වාමීන් වහන්සේලා ධර්ම සාකච්ඡාවේ මාතෘකාව මේ විදිහට මතු කර ගන්නවා. එවැනි භාග්‍යවතුන් වහන්සේ විසින් පාරායනයේ මෙත්තේ පඤ්ඤේ මෙන්න මෙහෙම ගාථාවක් ප්‍රකාශ කරලා තියෙනවා. මෙතන කියන කොන් දෙක සහ මැද කුමක්ද? ඒක පාලියෙන් සඳහන් වෙන්නේ මේ විදිහට. කතමෝන කෝවසෝ ඒකෝවන්තෝ කතමෝ ද්විතියෝවන්තෝ කිං මජ්ජේ කා සිබ්බනි. එබැවින් මෙතන කියවෙන ඒකාන්තය කුමක්ද? එක කොන කුමක්ද? දෙවෙනි කොන කුමක්ද? මැද කුමක්ද? නැහුම්කාරිය කවුද? මේ මාතෘකාව යටතේ මේ සංඝ සභාව ඇමතු පළමුවෙනි ස්වාමීන් වහන්සේ මෙන්න මෙහිම ප්‍රකාශ කරනවා. පස්සෝ කෝවාවසෝ ඒකෝවන්තෝ පස්ස සමුදයෝ දුතියවන්තෝ පස්ස නිරෝධෝ මජ්ජේ තණ්හා සිබ්බනි තණ්හා හිනං සිබ්බති තස්සේව භවස්ස අභිනිබ්බත්‍ය එත්තාවතා කෝවාවසෝ බිකෝ අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති අභිඤ්ඤයං අභිජානතෝ පරිඤ්ඤයං පරිජානතෝ දික්ඛේ ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ. එවැනි ස්පර්ශයේ ඒකාන්තයේ එක කොනකි ස්පර්ශ සමුදය ස්පර්ශය හට ගැනීම දෙවෙනි කොනය ස්පර්ශ නිරෝධයේ මැදය මහංකාරිය තණ්හාව. මක්නිසාදය ඒ භවය හට ගැනීමට භවයට මැස්ම දමන්නේ මහම දමන්නේ තණ්හාව බැවින්. මේ කාරණේ තේරුම් ගත්ත පමණින් භික්ෂුවක් අභිඥා වශයෙන් විශිෂ්ට ඥානීන් දතයුක්ත අභිඥා වශයෙන් දැනගනි. පරිඥා වශයෙන් දතයුක්ත පරිඥා වශයෙන් දැනගනි. අභිඥා වශයෙන් දතයුක්ත අභිඥා වශයෙන් දැනගෙන පරිඥා වශයෙන් දතයුක්ත පරිඥා වශයෙන් දැනගෙන දිටු දැනීම දුක් කෙලවර කරන්නේ. මෙහිම ප්‍රකාශ කළාට පස්සේ දෙවෙනි ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ මතය මෙහෙම ප්‍රකාශ කරනවා. අපි ඒක සාරාංශ වශයෙන් කෙටියෙන් සඳහන් කරමු. ওই රටාව තමයි
ඒ පිළිතුරේ මූලික වචන ටික විතරක් සඳහන් කිරීම සෑහෙනවා. ඒ ස්වාමීන් වහන්සේගෙන් මතයට අනුව එක කොන අතීතය, දෙවෙනි කොන අනාගතය, මැද වර්තමානය, පච්චුප්පන්න. මෙහුම්කාරිය තණ්හා. එහෙම ප්‍රකාශ කළාම තුන්වෙනි ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ මතය ප්‍රකාශ කළා. එක කොනක් සුඛ වේදනාව, දෙවෙනි කොන දුක් වේදනාව, මැද අදුක්ඛම සුඛ වේදනාව, මධ්‍යස්ථ නොදුක් නොසුව වේදනාව. මෙහුම්කාරිය තණ්හා. හතරවෙනි ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ මතය ඉදිරිපත් කළා. එක කොනක් නාමය, දෙවෙනි කොන රූපය, මැද විඥානය, මෙහුම්කාරිය තණ්හා. පස්වෙනි ස්වාමීන් වහන්සේ නමක් තවත් මතයක් ඉදිරිපත් කරනවා. එක කොනක් ආධ්‍යාත්මික ආයතන 6, දෙවෙනි කොන බාහිර ආයතන 6, මැද විඥානය, මෙහුම්කාරිය තණ්හා. හයවෙනි ස්වාමීන් වහන්සේ තමාගේ මතය ඉදිරිපත් කරනවා. එක කොනක් සක්කාය. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටම නම. සක්කාය දිට්ඨිය කියන තැන තියෙන සක්කායයි. දෙවෙනි කොන සක්කාය හැමදේ. සක්කායයි හටගන්නේ. මැද සක්කාය නිරෝධය, මෙහුම්කාරිය තණ්හා. මේ විදිහට විවරණ 6ක් සභාව ඉදිරියට ආවට පස්සේ එක ස්වාමීන් වහන්සේ නමක් යෝජනා කරනවා. එවත්නි අප අතරේ මේ විදිහේ යෝජනා 6ක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් මේ කාරණේ වාර්තාව ඉදිරිපත් කරමු. භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකට මේකට විවරණය දෙනවා නම් මේ ආකාරයට දරාගන්න කියලා. ඒකට එකඟ වෙලා මේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වාර්තාව ඉදිරිපත් කරලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා කස්සනුකෝ භන්තේ සුභාසිතං, කාගේ කීමද ස්වාමීන් වහන්සේ? හරි. බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර සබ්බේ සංඝෝ භික්ඛවේ සුභාසිතං පරියාය. නුඹලගේ 6-9ගේම කීම් ඒ අතින් බලනකොට පරියායන් කියලා කියන්නේ එක් අතින් බලනකොට මේ හැම එකක්ම හරි. නමුත් මම පාරායන වර්ගයේ මෙත්තේ සූත්‍රයෙන් මේකයි අදහස් කරේ. එනම් පස්ස ඒකාන්තය, පස්ස සමුදය දෙවෙනි අන්තය, මැද නිරෝධය, තණ්හාව නැහැ. මේ විදිහට පිළිතුරු දීමෙන් අපට පෙනෙනවා මේ ගාථාවේ ගැඹුරු අර්ථයක් වගේම පුළුල් අර්ථයකුත් තිබෙනවා. මේ විවරණ 6ම හරි. දැන් අපි බලමු මේ විවරණ 6 ටිකක් තේරුම් ගන්න. මොනවද මේ? ඇත්ත වශයෙන්ම මේ විවරණ 6 විදර්ශනා කර්මස්ථාන 6ක් හැටියට අපට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ප්‍රායෝගික වශයෙන් වටිනාකමක් ඇති ගාථාවක් මේක. මේ විවරණත් ඒ වගේ. දැන් මෙතන මේ කියවෙන මේ සිබ්බණිය, මේ මහුම්කාරිය, එහෙම නැත්නම් ගෙතුම්කාරිය මොකද්ද කරන්නේ? පළවෙනි විවරණය අනුව ස්පර්ශ අන්තය, ස්පර්ශ සමුදය, ස්පර්ශ හට ගැනීම කියන අනිත් කොනක් එක ගැටලා යනවා. මේ මැද තියෙන පස්ස නිරෝධය අමතක කරලා, නරකා හැරලා. ස්පර්ශ නිරෝධය කියන මේ මැද තිබෙන ධර්මයේ යටයි අවිද්‍යාව තියෙන්නේ. ඒක නිසායි අර මධ්‍යේ මන්තා නැලිප්පති මැද තිබෙන ධර්මය තේරුම් ගත්තොත් එතන විමුක්තිය තණ්හාවෙන් මිදුණා. ඒකට මැද තිබෙන ධර්මය ගැන අපේ විශේෂ අවධානය යොමු යුත්තේ. එතකොට මේ සිබ්බණිය නැමැති තණ්හාව අර පස්සය, පස්ස සමුදය යටලනවා, පස්ස නිරෝධය නැතකා හරියි. පළවෙනි විවරණයට අනුව. දෙවෙනි විවරණයට අනුව අතීතයත් අනාගතයත් ගැටලනවා, වර්තමානය නැතකා හරියි. තුන්වෙනි විවරණයට අනුව සැප වේදනාව, දුක් වේදනාව ගැටලනවා, අදුක්ඛම සුඛ වේදනාව නැතකා හරියි. හතරවෙනි විවරණයට අනුව නාමයත් රූපයත් ගැටලනවා, විඥානය නැතකා හරියි. පස්වෙනි විවරණයට අනුව ආධ්‍යාත්මික ආයතන 6ත් බාහිර ආයතන 6ත් ගැටලනවා, විඥානය නැතකා හරියි. හයවෙනි විවරණයට අනුව සක්කායයක්, සක්කාය සමුදයක් ගැටලනවා, සක්කාය නිරෝධය නැතකා හරියි. මේ නැහිමේදීත් කෙටීමේදීත් අර පරතරය නැතකා හරියි මේ ගැටලෑමක් සිද්ධ වෙන බව අපි කලින් අපි සඳහන් කළා. මේ අපට පේනවා මැද නැතකා හැරීම ස්වාභාවිකව සිදුවෙන දෙයක් ප්‍රත්‍යඥ පුද්ගලයාට. අවිද්‍යාව සංකේතලා තියෙන්නේ එතන. මේ මැද හරියාකාර තේරුම් ගත්තොත් ඒක විරාගයට තුඩු දෙනවා, නොයල්මට තුඩු දෙනවා, අතහැරීමට තුඩු දෙනවා, විමුක්තියට තුඩු දෙනවා. දැන් මේ කර්මස්ථාන ගැන ටිකක් ගැඹුරට තේරුම් ගන්න උපකාර වන සාධක සූත්‍ර කීපයක් අපි මතු කරගන්න බලමු. කෙටියෙන් මේ පළවෙනි විවරණයට පස්ස සමුදය පස්ස නිරෝධය කියන කාරණයට අදාළ ගාථා යුගලයක් අපට හමු වෙනවා සුත්ත නිපාතයේ ද්වේතානුපස්සන සූත්‍රයෙන්.
සුඛං වා යදිවා දුක්ඛං අදුක්ඛම සුඛං සහ අජ්ජත්තං ච බහිද්ධාච යං කිංචි අත්ථේදිතං ඒතං දුක්ඛං කිඤ්ඤත්වාන මෝස ධම්මං පලෝකින පුස්ස පුස්ස වයං පස්සං එවං තත්ත විරජ්‍යති වේදනානං කය වික්ඛුනි ඡාතෝ පරිනිබ්බුත ආධ්‍යාත්මික සහ බාහිර සුව හෝ දුක් හෝ නොදුක් නොසුව හෝ යම් වේදිතයක් වේද ඒ සියල්ලම දුකයි තීරුම් අරගෙන දැනගෙන මුලා කරන සුළු බිඳී යන සුළු දෙයකයි තීරුම් අරගෙන ඔන්න ඊළඟට එනවා අවශ්‍ය වෙන පාඨය පුස්ස පුස්ස වයං පස්ස ස්පර්ශයක් පාසා වේවීම ගෙවි යාම භංගය දකින්නේ ඒවං තත්ත්ව විරජ්‍යති මෙසේ එහි නොයලේ වේදනාවන්ගේ ක්ෂය වීමෙන් තණ්හා කුසකින් මිදුණා වූ තැනැත්තේ පිරිනීමටපත් වේ. මෙයින් පෙනෙනවා එතකොට අර පස්ස නිරෝධය සාමාන්‍යයෙන් අමතක වෙන බව. සමුදය පක්ෂයේ වැඩ කරන හිතට. අන්න ඒක නිසා පස්ස නිරෝධය භංගය දැකීම. භංගය දකින අවස්ථාව වගේ මෙතන කියවෙන්නේ. ඊළඟට දෙවෙනි විවරණයට අදාළ කෙටි සාධක සූත්‍රයක් මතු කර ගන්න බලමු. අතීතයත් අනාගතයත් ඒ දෙක මැද තිබෙන වර්තමානය. මජ්ක්‍ධිම නිකායේ බද්දේ කරත් සූත්‍රයෙන් අපට ඒකට උද්දෘත පාඨ හමු වෙනවා. අතීතං නාන්වා ගමිනේ නප්පටිකං khේ අනාගතං යදතීතං පහිනං තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වාමනු බ්‍රූහේ. අතීතයේ ලුණු බඳින්නේ අතීතයේ ඔස්සේ එළවා නොයන්නේ අනාගතේ නොපතන්නේ. යමක් අතීතද එය ප්‍රහීනේ. අනාගතයේ තාම නොපෙමෙන්නේ. යමෙක් වර්තමාන වූ ධර්මයේ වර්තමාන වූ දේ ඒ තන විදර්ශනා වශයෙන් දකීද ඊගෙන වැදෙමින් එයින් නොකිවෙමින් දක්නා වූ විදර්ශනා තත්ත්වයේ නොනැති පුද්ගලයන් වඩන්නේ. සංස්කාර සම්මර්ෂණයේදී උග්‍ර විදර්ශනාවේදී වර්තමාන සංස්කාරයි සම්මර්ෂණය කරන්නේ. අතීත අනාගත පච්චුප්පන්න කියන මේ පිළිවෙලකට දක්වන්නේ ඒකයි. අතීත සංස්කාර සම්මර්ෂණය පහසුයි. අනාගත සංස්කාර සම්මර්ෂණයක් පහසුයි. වර්තමාන සංස්කාර තමයි අතහැරෙන්නේ. අල්ලගන්න අමාරුයි. නමුත් උග්‍ර විදර්ශනාවේදී ඒකයි සම්මර්ෂණය කළ යුත්තේ. මේ පමණක් ඇති ඒ දෙවෙනි විවරණයට. තුන්වෙනි විවරණය සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා ගැන කියන කොටස ඒකටත් අපි කලින් අවස්ථාව පිළිකලෙස විස්තර කරලා තියෙනවා. චුල්ල වේදාල සූත්‍රයේ ධම්මදින්න රහත් මෙනිමාංශේ විසාක උපාසකතුමා අතර සැප දුක් වේදනා අදුක්ඛම සුඛ වේදනා ගැන කියන දීර්ඝ ධර්ම විස්තරයක් අවශ්‍ය කෙටි කොටස විතරක් මතු කරගත්තොත් සුඛ වේදනා දුක්ඛ වේදනා ප්‍රතිභාව දුක්ඛ වේදනා සුඛ වේදනා ප්‍රතිභාව අදුක්ඛම සුඛ වේදනා අවිජ්ජා ප්‍රතිභාව අවිජ්ජාය විජ්ජා ප්‍රතිභාව විජ්ජාය විමුක්ති ප්‍රතිභාව විමුක්තිය නිබ්බාන ප්‍රතිභාව සැප වේදනාවේ ප්‍රතිභාගයේ අනික් පළුව දුක් වේදනාවයි. දුක් වේදනාවේ ප්‍රතිභාගයේ සැප වේදනාව. මේ දෙක අතර තියෙන චක්‍රාකාර සම්බන්ධය. මේකෙන් මිදෙන්න බෑ. නමුත් මැදින් තිබෙන අදුක්ඛම සුඛ වේදනාව, නොදුක් නොසුඛ වේදනාවේ ප්‍රතිභාගයේ අවිද්‍යාව. ඔන්නර මධ්‍යස්ථ වේදනාවට උපේක්ෂාවට යටින් අවිද්‍යාව තිබෙන හැටි පැහැදිලි වෙනවා. නමුත් ඒකේ හොඳ පැත්තකුත් තිබෙනවා. විමුක්තිය එතනයි තියෙන්නේ. අවිජ්ජාය විජ්ජා ප්‍රතිභාගෝ අවිද්‍යාව ඉවත් කළ හැටි විද්‍යාව මතුවේ. විද්‍යාවෙන් විමුක්තිය මතුවෙනවා. විමුක්තියෙන් නිවීම. ඒ විවරණයට ඒ ඇති. ඊළඟට හතරවෙනි විවරණය බලමු. නාමයත් රූපයත් මැදින් විඥානය. මේකටත් අපි අර කලින් උපුටා දැක් තුයතානුපස්සනා සූත්‍රයෙන් උපුටා දැක්වූ ගාථා දෙකක් යන්තමින් මතක් කරගන්න. යේච රූපෝපදාසත්තා යේච රූපට්ඨායන නිරෝධං අපජානන්තා ආනන්තාරෝ සුනබ්බං යේච රූපේ ප්‍රඥාය රූපේසු අසංඛිතා නිරෝධේ යේව මුච්ඡන්ති තේජන මච්චුපාය යම් සත්‍යෝ රූප භවයන්ට එළඹෙද්දී අරූප භවයන් නිසිතින්නා වූ යම් සත්‍යෝ වෙද්දී ඒ හැම කෙනෙක්ම නිරෝධයේ තේරුම් නොගත්තා වූ නැවත නැවතත් භවයටම පැමිණේ. නමුත් යම් කෙනෙක් රූපය පිළිසිඳ දැනගත්තා නම් අරූපේ නොරැඳුණා නම් නිරෝධේ විමුක්ත වෙනවා නම් එතන කියන නිරෝධේ විඥාන නිරෝධයයි භව නිරෝධයයි ඒ විමුක්ත පුද්ගලයන් තමයි මච්චුහායනෝ මාර්යා ඵලබහාරි. මේක යන්තමින් මතක් කරගන්න සෑහෙනවා. අර කලින් අවස්ථාවක සඳහන් කළා
බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නට කලින් ඊට පසුවත් අර ආලාර කාලාමාදීන් රූපයෙන් මිදෙන්න උත්සාහ කළේ අරූපය බදා ගැනීම. බුදුරජාණන් වහන්සේ පමණයි පෙන්눔 කරලා දුන්නේ අරූපය තුලත් රූපය හැංගිලා තියෙනවා කියලා. රූපයෙන් මිදෙන්න බෑ අරූපය අල්ලා ගැනීම. ඒ දෙකෙන්ම මිදෙන්න ඕන. මිදෙන්නේ කොහොමද? රූප අරූප දෙකම වෙන් කරලා දක්වන විඥානයේ නිරෝධයෙන් භව නිරෝධය. මේ ගැඹුරින් සඳහන් කළ කාරණය කෙටියෙන් උපමාවක් ආශ්‍රයෙන් තේරුම් ගැනීමට නම් අප කීප සැරයක්ම සඳහන් කළ අර ඒ දණ්ඩ උඩ බල්ලාගේ උපමාව ගනිමු. ඒ දණ්ඩ උඩ බල්ලා අර පෙනෙන බල්ල දිහා බලන්නේ තමන්ගේ ඡායාව දිහා බලන්නේ මක් නිසාද? අර ජලයේ පිළිඹු කරන ස්වභාවය තේරුම් නොගැනීම නිසා. අර පිළිඹු කරන ස්වභාවය ඇති ජලය වගේ තමයි විඥානය. පෙනෙන බල්ලටත් බලන බල්ලටත් මැදින් තිබෙන්නේ මේ විඥානය. අන්න එතකොට ඒනොත් ගන්න පුළුවනි මේ විඥානයේ නාම රූප දෙකට මැදින් තිබෙන්නේ මක් නිසාද කියලා. මේ සාමාන්‍ය නාම රූප විඥාන විග්‍රහයේදී මේවා ගැන කියවෙන්නේ නැහැ මම හිතන්නේ. එතකොට අපට තේරෙනවා විඥානය මක් නිසාද මැදින් තිබෙන්නේ කියලා. ඒක අවබෝධ කර ගැනීම අපහසුයි මායාත්මක නිසා. ඒක අවබෝධ කරගත්තා නම් අර බල්ලා ඒ දණ්ඩ උඩට වෙලා බල කියවනවන ගොරවන්නේ නැහැ. ඊළඟට තියෙන විවරණය අධ්‍යාත්මික ආයතන 6, බාහිර ආයතන 6, මැද විඥානය. ඒකත් කෙටියෙන් සඳහන් කිරීම සෑහෙනවා. ද්වයං වික්කවේ පටිච්ච විඥානං සම්භූති කියලා එහෙම සඳහන් වෙනවා. විඥානයක් ඇතිවන්නේම දෙකක් කියන හැඟීම මුල් කරගෙන. ආධ්‍යාත්මික බාහිර ආයතන දෙක. කලින් සඳහන් කළා මේ ආධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනයයි කියලා වෙන් කර ගැනීමම තමයි විඥානය. ඒ නිසා විඥානයේ මැදින් තියෙන. එතකොට ওই දෙකට මැදින් තියෙන විඥානයේ යම් අවස්ථාවක තේරුම් ගත්තා නම් මේක වෙන් කර ගැනීමම දෝෂීය බව තේරුම් යනවා. අජ්ජත්තේ ඈත සීමාව බහිද්ධාවේ මෑත සීමාව. මේ දෙක අතරේ පරතරය හිතෙන්ම හදාගත්ත එකක් කියලා එතකොට අවබෝධයි. ඊළඟට 6 වෙනි විවරණය. සක්කාය සමුදය. මේ සක්කාය කියන වචනේ නිතර හමු වෙන්නේ නැති නිසා ඒක තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සක්කාය කියන එක හඳුන්වලා දීලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයම හැටියටයි. සක්කාය මේ සමූහයක්ම ඇත කියලා ඝන සංඥාවෙන් ගැනීම සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඒකමයි. සක්කායට හේතුව තමයි සමුදය තමයි ඡන්දය. ඕනෑකම කැමැත්ත ඇති වුණාම තමයි මේ සමූහය එකක් හැටියට ගන්න. ඒ ඡන්දරාග ප්‍රහාණයම තමයි සක්කාය නිරෝධය. එතකොට ඔන්න ඔය විදිහට විවරණ 6 පිළිබඳව කර්තස්ථාන වශයෙන් ගැඹුරින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු කාරණා ගැන අපි යන්තම් කෙටියෙන් විතරයි මෙතන සඳහන් කළේ. දැන් ඊළඟට අපි මේ මෙහිමයි ගෙතීමයි කියන ටිකක් හිත යොදන්න බලමු. මෙහිමේදී ගෙතීමේදී එක්තරා ගැටවැටීමක්. අර පරතරය නැති කිරීමක් සිද්ධ වෙන බව අපි සඳහන් කළා. මේ ගැටවැටීම කෙරෙන්නේ ඇලීම් වෙලීම් පැටලීම් නිසා. මහාන නැතිමක නම් ඉන්දිකටුව යටට යන වාරයක් පාසා යටිනූල ඉදිරියට පැනලා ගැටයක් දානවා. මේ ඇද ගැනීම ඇති තාක් මහුම දික් වෙනවා. මේ මෙහිමත් ගෙතීමත් අතර සම්බන්ධතාව සමහර විට තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. මහානවා කියලා කියන්නේ දෙපොට එකක් කරගන්න තැක් කිරීම. රෙදි දෙපොටක් එකක් කරගෙන මහානවා. ගෙතීමේදී කරන්නේ නූල් පටක් හරි බූල් පටක් හරි අරගෙන ඒක දෙකක් කරගෙන එකපට දෙපට කරගෙන ගොතාගෙන උතාගෙන යනවා. දෙකේදීම ගැට වැටෙනවා. මේ ගැට වැටීම් කෙරෙන්නේ ඇලීම් වෙලීම් පැටලීම් නිසා. මේ භවය ගොතන්නේ සංහාව. පූර්ණෝ භාවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රාභිනන්දිනී කියන මේ උපපද මාලාවක් සංහාවට තියෙනවා. සංහා නැමැති මහංකාරය හඳුන්වන්නේ පුනර්භවය නැමැති භවයක් ගොතාලානේ තුතු වීමලින් සහිත වූ ඒ තන සතුට වන ස්වභාවය ඇති සංහාවක් අන්නර මෙහිම වගේ. මෙහිමේදී ගෙතීමේදී කරන ඉදි කටුවෙන් හරි එහෙම නැත්නම් අර යටිනූලෙන් හරි කරන මෙහි එහෙම නැත්නම් අර ගොතන කටුවේ නෙත්තියෙන් කරන මේ ගෙතීම වගේ දෙයක් මේකයි. ඒ වගේම තමයි මේ භවය ගෙතෙන්නේ. තණ්හා මුල් කරගෙන ඇති වෙන මේ උපාදානය ඇද ගැනීමෙන් ඒ වගේම තණ්හා මාන දික්ටි ඇලීම් වෙලීම් පැටලීම් තණ්හාවෙන් ඇලීමක් මානෙන් වෙලීමක් දික්ටියෙන් පැටලීම මේ විදිහට තමයි එතකොට භවය ගෙතෙන්නේ. උපාදානය ඇතිතා භවයේ දිගට ගෙතෙනවා.
යම් අවස්ථාවක අර යටි නූල ඉවර වුණා නම් හරි යටි නූල ඇදලා දැම්ම නම් හරි මුළු මහත් නැවුමම එතනම ලිහිලා යනවා. යම් අවස්ථාවක ගෙතුමක අර ගොතන කටුවෙන් යතට ඇද ගැනීම වෙනුවට ඉවතට ඇද දැමීම වුණා නම් අර අදිනහර ගැට පෙළ වෙනුවට ඒව ඇද දැමීමක් වුණා නම් මුළු මහත් ගෙතුමම ලිහිලා යනවා. ගෙතුම කියලා කියන්නේ අදිනහර ගැට පෙළ. මේක තමා වෙතට ඇද ගැනීම නිසායි ගෙතුමක් වෙන්නේ. එහා පැත්තට ඇදලා දැම්ම හැටිය මේ ගෙතුම එහෙම පිටින්ම ඒ ක්ෂණයෙන්ම ලිහිලා යනවා. ඔන්න භවයක් භව නිරෝධයක් අතර වෙනස ඕක. නැවැත්ම ගැට වැටීමක් දුකක්, නැවැත්ම ගැට ලිහීමක් සැනසීමක්. නැවැත්ම ගැට වැටීමක් දුකක්, නැවැත්ම ගැට ලිහීමක් සැනසීමක්. නක්පයන්ති නපුරික්ඛන්ති යච්ඡන්ත සුද්ධීති නති වදන්ති ආදාන ගන්තං ගතිකං විසජ්ජ ආසන්න කුබ්බන්ති කුංචි ලෝකේ. සුත්තනිපාතේ අටක වගේ සුද්ධට්ඨක සූත්‍රයේන ගාථාවක් ඒක. රහතන් වහන්සේලා ගැන කියන්නේ. ඒ රහතන් වහන්සේලා ඒ විමුක්ත පුද්ගලයෝ දෘෂ්ටි තනන්නේ නැහැ. දෘෂ්ටි පෙරටු ගන්න කරන්නේ නැහැ. මේ අත්‍යන්ත සුද්ධත්වයයි කියලා කියාපාන්නේ නැහැ. ආදාන ගන්තං ගතිකං විසජ්ජ ගැට වැටුණ අදිනහර ගැටේ ලියලා දැමිලා ආසන්න කුබ්බන්ති කුංචි ලෝකේ කිසිම තැනක ආශාවක් කරන්නේ. දැන් එතකොට අපට මේ යෝ උභන්ති විදිත්වාන ආදී ගාථාවෙන් අපි ඉදිරිපත් කළ මේ විවරණය ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ මුළු මහත් දේශනා පිළිම සාරාංශයක් හැටියට උනත් මතු කරලා දක්වන්න පුළුවන්. වැඩි දෙයක් නෙවෙයි අපි දේශනා පිළි ඉදිරිපත් කළේ උන්වයි කියන කොන් දෙකයි මැද. ඔය කොන් දෙකත් මැදක් පිළිබඳ කථාන්තරය තුලම තියෙනවා පටිච්ච සමුප්පාදය පිළිබඳවත් මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳවත් ගැඹුරු දර්ශනය. ගැඹුරු වගේම පුළුල් අර්ථයක ගාථාවක් කියලා මේ ගාථාව ගැන සඳහන් කළේ ඒක. දැන් එතකොට මේ සාරාංශ විදිහේ මේ ගාථාව ඉදිරිපත් කිරීම නිසා අපි මේ දේශනා මාලාවේ අවසානයක් දැකීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ නිවන පිළිබඳව ඇති දුර්මත රාශියකටම හේතුව ප්‍රතිසමුප්පාද ධර්මයක් මධ්‍යම ප්‍රතිපදාවක් පිළිබඳව තියෙන වැරදි වැටහීම් රාශිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට භවාරාමා භවරතා භව සම්මුතිතා කියන විදිහට භවයේ ඇලෙන්නා වූ මේ සත්වයින්ට භව නිරෝධයේ උච්ඡේදයක් හැටියට පේන්න පටන් ගත්තා. ඒ නිසා අටුවාචාර්යින් වහන්සේලා පවා මේ භව නිරෝධයට බය වෙලා භව තෘෂ්ණාවට තුඩු දෙන්නා වූ විවරණ ඔස්සේ නිවන තීරුම් ගන්න යම් ප්‍රයත්න දරුවා. එතකොට ශත වර්ෂ ගණනාවක් තිස්සේ නොයෙකුත් විපර්යාස මැදේ වල් බිහි ඇති මේ නිවන් මඟ හෙළි කිරීමට අප මේ දරුවෝ ශාසනික ප්‍රයත්නයෙන් යම් කුසල සම්භාරයක් අත් වුණා නම් ඒ සියල්ල මේ දේශනා පෙළ පැවැත්වීමට අපට ආරාධනා කර වදාළ අතිපූජ්‍ය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේටම හිමි වේවා. වයෝ වෘද්ධ අවස්ථාවේ ප්‍රතිකාර ලැබෙමින් බැහැර වැඩ විසිනු වහන්සේගේ සීල රෝගාබාධ සුව වී කායික මානසික සැප විහරණ සැලසී චිර කාලයක් ශත වර්ෂාධික කාලයක් යෙහින් වැඩසිටුවා. උන්වහන්සේගේ සීල ධර්ම ප්‍රාර්ථනාව සමෘද්ධ වෙත්වා. ඒ වගේම මේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමටත් කන්නති ලෝකයාගේ යහපත කායව ප්‍රතිගත කර ගැනීමටත් උනන්දු වුණු යෝගාවචර සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ යෝග කර්ම වහවහා මුදුන්පත් වේ. දියෙන් මඩින් නොතැවුණු පැහැපත් පෙත්තෙන් බබලන මිහිරිසුම දැති අරහත් පියුම් මේ නිස්සාරණ පියුම් විලේ හැම පැත්තෙන් පිපේවා. අපෝ හැදූ වැඩූ දෙමාපියන්ට නිවනස පෑදූ ගුරුවරුන්ට මේ ජීවන යාත්‍රාවට අතීත දුන් ඥාති මිත්‍ර දායක කාර්කාදීන්ට මේ ප්‍රණීත දේශනාවන් කුසලයක් තියෙනවා. ඒ හැම දිනෙකම පැතූ යම් හොදියකින් උතුම් මහා නිවන් සාක්ෂාත් කරගනිත්වා. සියලු දෙවියෝද සියලු බ්‍රහ්මයෝද සියලු සත්වයෝද මේ දේශනාවේ කුසල අනුමෝදන් මේ ශාන්ත ප්‍රණීත මහා නිවනින් දුක් කෙලවර කරගනිත්වා. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර කාලයක් ලෝකේ බබලේවා. සුදේශිත ධම්මපද පුෂ්පයන් රැස් කර තැන මේ දේශනා මල්දම් බුදුරජාණන් වහන්සේගෙන් පවා ධර්මම ලැබූ ධර්ම චෛත්‍ය රාජයන් වහන්සේටම පූජා වේවා පූජා වේවා පූජා. තාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය.
තාවතා චම්හේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි. තාවතා චම්හේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි. ආකාශට්ඨා බුම්මට්ඨා දේවානාගා මහිද්దిక පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛතු ශාසනං. ආකාශට්ඨා බුම්මට්ඨා දේවානාගා මහිද්దిక පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා බුම්මට්ඨා දේවානාගා මහිද්దిక පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං තරං. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.